නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සීලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ මිරිදිපාදයන් දියුණු කරගන්නට පුද්ගලයෙක් සිතෙහි දුරු කරගත යුතු ඉතා වැදගත් කාරණාවන් කීපයක් ගැන. ඒ කාරණාවන්ට පොදුවේ කියන එක වචනකින් උපක්ලේශ කියලා. ලාමක ආශාවන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් රැස්වෙන්නා වූ අකුසලල් වලට අන්න කියනවා උපක්ලේශ කියලා. චිත්තෝපක්ලේශ වංචනික ධර්ම නැත්තම් කියනවා. එතන වංචනික ධර්ම කියන වංචාව කියන එක නේ. කියන්නේ එතන වංචනික ධර්ම කියන එකෙන් අදහස් වන්නේ කුසලයේ වේශයෙන් අන්න අකුසලයක් වෙන්නේ. පින වේශයෙන් අකුසලයක් යන්නේ. ඒක එතනදී වංචනික ධර්ම කියන එකේ අදහස් වන්නේ. අර සාමාන්‍යයෙන් අපි කතා කරන වංචාව කියන එක නෙමෙයි, අර සිත යම් මුලාවකට. එතන ඇත්තටම මේ උපක්ලේශ වලට ගොඩක් මෝහය තමයි. ඒ කියන්නේ සත්‍ය හොඳට තේරුම් ගන්න බෑ. දැන් රාගය ද්වේෂය දැන් අපිට ගොරෝසුවට ඕලාරිකව තරහ යන එක හොඳට තේරෙනවා. රාගය නම් රාගික බව තේරෙනවා සමහර ලාවට. ද්වේෂය හොඳට තේරෙනවා. දැන් මෝහය කියන කරුණ සමහර වෙලට සමහර අය කියන්නේ මෙහෙම වචන අහලා තියෙනවා. රාග දේශ නම් තේරෙනවා, මට නම් එච්චර මෝහය නම් නැහැ වගේ කියලා කියනවනේ සමහර අය. ඒ කියන්නේ මෝහය නැහැ නෙමෙයි, යාට මෝහය තියෙනවා කියලා තේරෙන්නේ ඒ තරම් මෝහය. ඒ තරම් සියුම් මේකයි. ඒතර මෝහයෙන් නැති චරිතයක් නෙමෙයි. එතකොට ඒ වචනේ එයා මෝහයෙන් යුක්තව තමයි ඒත් ඒ කියන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මෝහිත අවිද්‍යාවනේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ. ප්‍රඥාව නැති කෙනනේ. ප්‍රඥාවේ දුර්වලත්වයනේ. රාග දේශ වලට අවිද්‍යාව උපකාරයක් තියෙනවා. නමුත් මෝහයට 100%ක්ම මෝහයට අවිද්‍යාව. එතකොට උපක්ලේශ වලට උපක්ලේශ කියලා තියෙන ඔබ කතා කළා මතක ඇති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන අනංගන සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඔබට මතක ඇති. ඒ සූත්‍රය අපි ගියේ වර වැඩසටහනේ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කළා. එතකොට ඒවට යා නොදී එතකොට ඒ කියන්නේ වගේ ලාමක දෙයකට යා නොදී සිත দমনය කරගන්න ඕන කියන්නේ ඇයි මේ 이르දිපාදෙන් වැඩිම පිනිස. ඒ කියන්නේ ඒ වගේ ලාමක දෙයකටවත් සිතක් යන ස්වභාවය দমনය කරගන්න බැරි නම් අර ඊට වඩා එහා තියෙන බරපතල රාග දේශ මෝහ ආදී දේවල් দমনය කරගන්න සිත මදි තහම. ඒ කියන්නේ මෝරලමදී සිත තාම ලාමකයි. දැන් මේ කරුණ අපි උපක්ලේශ වල කතා කරන මොකද්ද? ඉස්සරහින් යන එක, කලින් බත් ටිකක් කන්න හම්බ වෙනවා කියන එක, පුටුව හම්බ වෙනවා කියන එක. ඔය හරිය නිකන් මොන්ටිසෝරි අදහස්නේ මිනිස්සුෙකුට තියෙන. එතකොට ඒ දේයක්වත් ඒකයි ඒවා හරි ලාමකයි කියන්නේ.
ඒ දෙයක්වත් හිතෙන් දමනය කරගන්න තරම් දක්ෂ බවක් නැත්තම් අය සුබ නිමිත්තයි ආයනසෝ මනසිකාරය එනකොට එයා අහුවෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. පටිඝ නිමිත්තයි ආයනසෝ මනසිකාරය එනකොට ආය අහුවෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. කියන්නේ සාමාන්‍ය කරුණු. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පුද්ගලයෙකුට සරලව හරි ඕනේ කියලා එයාට ෂණයෙන් দমনය කරගැනීමේ තියෙන දැන් රාගය দমনය කරගන්න බොහෝ සෙයින් අමාරුයි. වෙන්න පුළුවන්. ද්වේෂය තරහපුවම පැය ගණන් තියෙන වෙන්න පුළුවන්. නමුත් දැන් අපි අර අනංගන සූත්‍රයේ කතා කළේ කලින් වැඩසටහනේදී. එතකොට ඒ උපක්ලේශ ගත්තාම මේ මොහොතක තියෙන දෙයක්. ඉස්සරහින් යන්න පිටිපස්සෙන් යන්න වෙනවා කියන එක සැලකුවේ නෑ කියන ඒවා. ඒතර ඒ වගේ මේ සුළු දේ කරුණක් තියෙන්නේ. ඒතර ඒ සුළු කරුණකුත් බැහැර කරගන්න තරම් ඒ සිත දක්ෂ නැත්තම් ඡන්දය චිත්තේ විරිය විමර්ශනය කියන ඒවයිත මොකේද? සතර ඉරිදිපාදයිති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ ඉන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි භාගතුන් වහන්සේගේ ධර්මය කියනකොට භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ. අපි මේ වැඩසටහන් මාලාව පටන් ගන්න කලින්ම මුල්ම වැඩසටහන් වල මේ වැඩසටහන් මාලාවේ මූලාරම්භයේදීම අපි ඒ කිව්ව ඔබට මතක ඇති. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට තමයි මේ ඉරිදිපාදයිති කියලා. ඒ කියන්නේ හරි ගැඹුරු, ඒ කියන්නේ හරි උතුම් වටිනා දෙයක් මේ. සත්‍තිස් අවබෝධයේ පිණිස උපකාර කරන කාරණාවන්. ගින් කරුණු හතරමයි. හතරේ කාරණාවන් වලින් තියෙන කරුණු හතරක්. අවබෝධයේ පිණිස සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කරුණු හතරේව කීපයක් තියෙනනේ. සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉරිදිපාද. හතරේව තියෙන තුනයි. එතකොට ඒකෙන් හතරේ වගේ එකක් තමයි මේ සතර ඉරිදිපාද. ගාම්භීර කරුණක්. ඡන්දේ මුල් කරගැනීමෙන් පදන් වීරියෙන් යුක්තව ඡන්ද සමාධිය ඇති කරගන්නවා කියන එක. වීරිය මුල් කරගැනීමෙන් පදන් වීරිය යුක්තව විරිය සමාධිය ඇති කරගන්නවා කියන එක. පදන් වීරියෙන් යුක්තව අදිෂ්ඨානයේ මුල් කරගැනීමෙන් චිත්ත සමාධිය ඇති කරගන්නවා කියන්නේ ඡන්ද, විරිය, චිත්ත. ඊට පස්සේ මොකද්ද? විමර්ශාවෙන් යුක්තව පදන් වීරියෙන් යුක්තව විමර්ශා සමාධිය ඇති කරගන්නවා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. මේ කියන වගේ ලේසි කරුණක් නෙමෙයි ඉතින් ඇත්තටම. වෙන ඉතින් හැමෝම මේ වෙනකොට හසින් යන්න එපා. ලේසි නං. ඉතින් ආගේ එකයි. ඒතර මේ උපක්ලේශයන් දුරු කර ගනිමින් සරල දෙයක්. ඒ අපි හිතන පොඩි දෙය බලන්න ජීවිතේ බොහෝ පැත්තක් වසලා දානවා. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අපගේ උත්තම සාරිපුත්ත මහරහතන්ගේ තේරගත ඔබට මතක ඇති නේද? පුංචි වැරද්ද උනත් දකින්නේ මහා වලාකුලක් වගේ කියලා ඒ උත්තමයෝ ඒ කාලේ සිත දමනය කරගන්න කාලවල හිතපු හැටනේ තේරගතාවේ දේශනා කරන්නේ. අපිට හිතා ගන්නවත් බෑ. පොඩි දේ දකින්නෙත් මහා වල දැන් මේ පොඩි දෙයක්. ඉස්සරහින් පිටිපස්සෙන් යන්නේ કોઈ පොඩි දෙයක් නෙවෙයි. කලින් හම්බුනේ පස්සේ හම්බුණා. ඔය වගේ බැලුවොත් එහෙම අපි අනංගන සූත්‍රයේ දෙන කරුණු ටික. ඒ පොඩි දෙයින් බලන්න ලොකු දෙයක් වහලා දානවා. ආන්නේ එකයි. අනංගන සූත්‍රයන අපි කල්පනා කළොත්. ඒකයි සිතක ධමනය කියන එක. සමහරට මෙහෙම වෙන්න පුළුවන් කෙනෙක්. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න වෙන්න පුළුවන්. සොරකමින් වැළකීලා ඉන්න වෙන්න පුළුවන්. වැරදි කාමසේනෙන් වැළකීලා ඉන්න වෙන්න පුළුවන්. බොරුවෙන්, පරස වචනෙන්, කේලමෙන්, හිස් වචනෙන් වැළකීලා ඉන්න වෙන්න පුළුවන්. උපක්ලේශ කියන එක ඊට වඩා සියුම්. සිතත් එක්කයි සම්බන්ධ. ඒ උපක්ලේශයන්ට යට වුණොත් ඊළඟ මොහොතේ කය වචනේ අසංවර වෙනවා කියන එක අමුතු කාරණාවක් නෙමෙයි. දැන් උපක්ලේශයන්ගේ අවසානයේ උපක්ලේශයන්ගේ ඇතිවන්නේ මොකක්ද? ඊලාමක අකුසල් කියලා
අලංඝන සූත්‍රයේ දේශනා කළේ කොහොමද? රාග දේශ මොහ තමයි උපක්ලේශයෙන් උපද්දවන්නේ. ලෝභ දේශ මොහ. රාග දේශ මොහ නැත්නම් ලෝභ දේශ මොහ කියලා කියන්නේ මොකද්ද? අකුසල් මුල්. ලෝභය අකුසල මූලයක්. ද්වේෂය අකුසල මූලයක්. මෝහය අකුසල මූලයක්. එතකොට රාග දේශ මොහ නැත්නම් ලෝභ දේශ මොහ කියන ඔය අකුසල් මුල් වලින් උපද්දවන්නේ කොහොමද? අකුසල්. අකුසල් යන කුමක්ද? දස අකුසලයි. බාහිර උපක්ලේශයකින් යන්නේ ඒකයි. උපක්ලේශක ලාමක ආශාවන්ට අනුව කටයුතු කිරීම නිසා උපදින්නේ අකුසල් කිව්වේ. ඒවට තමයි උපක්ලේශ කියන්නේ. අනංගන සූත්‍රය. ඒ කියන්නේ උපක්ලේශ කියන වචනේ තේරුම කිව්වේ සාරිපුත්ත මහරහතන් දේශනා කළේ. එතකොට ඒ අර උපක්ලේශ අපි කතා කරේ උපක්ලේශ අපිට ඕලාරිකව තේරුම් ගන්න ආකාර ටිකක් තමයි අපේ ජීවිතේ අපිට හම්බෙන අවස්ථාවන් ටිකක් ඕලාරිකව ගොරෝසුට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවන් ටිකක් තමයි අනංගන සූත්‍රය අපිට ඕලාරිකව සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට තේරුම් ගන්න දේශනා කොට වදාරේ. ඊට පස්සේ මේ උපක්ලේශ මොනවද කියන එක හරි ලස්සනට මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේම තව සූත්‍ර දේශනාවක් හරි ලස්සනට ඊට පස්සේ දේශනා කරනවා. ඒ සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රේ නම වත්ථූපම සූත්‍රය. ඒතර බලන්න මේ 이르දිපාදයන්ගේ දියුණුවට උපකාර වන කාරණා. දැන් මේ කාරණා දැන් උපක්ලේශ ගැන කතා කරලා අවසන් වුණාට පස්සේ දැන් ඊට පස්සේ දැන් මේ කරුණ ඕන උපක්ලේශ බැහැර කරමින් අතලීන අතිපග්ගහිත ඊට බහිද්දා වික්කිට ඒ කරුණු කාරණා බැහැර කරමින් අර ඔබට මතක ඇති ඒ පච්චාපුරේ සංඥාවෙන් ආලෝක සංඥාවාදී පුරුදු කර ගනිමින් අන්න ඊට පස්සේ හිතේ දියුණු වෙන පැත්ත තමයි අන්න දියුණුවට කෙමෙන් යන පැත්ත තමයි ඊළඟට අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, විරිමංසා සමාධිය, විරිය සමාධිය ආදී ඇති කර ගනිමින් ඔන්න කොහොමද ඒ සිතේ ධමණයෙන් අන ධ්‍යාන වලට ගියාට පස්සේ කොහොමද ඊට පස්සේ පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයේ කොහොමද ඒ කරුණු ඒ තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ කොහොමද ඒ ප්‍රබ්‍රාස්වර වූ සිතෙන් අන්න ඒ සිත අන්න කොහොමද ඊට පස්සේ මේ 이르දි ප්‍රාතිහාරයන්ට එක විවිධාකාර වූ 이르දි ප්‍රාතිහාරයන් පාන්න හිසිත යොමු කරන්නේ අන්නේ කරුණ තමයි ඊට පස්සේ කතා කරන්නේ. දැන් මේ 이르දිපාදයන් වඩන්න මුල සිටම කෙනෙක් පුරුදු විය යුතු ආකාරයේ සිට 이르දිපාදයන් වඩා අවසන් වීම දක්වා තමයි කතා කරන්නේ මේ වැඩසටහන් මාලාවෙන්. එතකොට ඒකයි මේ තේරුම. එතකොට ඔබට මට තීර්ථපාදයෙන් දිනු කරනවා නම් කවදා හෝ අතීතයේ උතුමන් වහන්සේලා දිනු කරන්නම් වර්තමානයේ අනාගතයේ යම් උතුමන් වහන්සේ නමක් දිනු කරන්න බලාපොරොත්තු සිටිනවා නම් ඒ සඳහා වේසනවා නම් මේ ප්‍රතිපදාව තමයි තියෙන්නේ. වෙන එකක් නැහැ. බහැර කළ යුතු දේ බහැර කරමින් පුරුදු පුහුණු කරගත යුතු දේ පුරුදු පුහුණු කරගැනීමෙන් තමයි සාක්ෂාත් කරගන්න තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ නම ඔබට මතක ඇති වත්ථූපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. දැන් කලින් අනංගන සූත්‍රයේත් කොහොකද තිබ්බේ? මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගෙම තමයි. අනංගන සූත්‍රයට පස්සේ තව සූත්‍රයකට පස්සේ අනංගන සූත්‍රයට පස්සේ ආකාංකේය සූත්‍රයෙන් ඊට පස්සේ තියෙන වත්ථූපම සූත්‍රය. එතකොට ඔන්න වත්ථූපම සූත්‍රය. දැන් වත්ථූපම සූත්‍රය ඇත්තට දේශනා කරන්නේ වස්ත්‍රයක් මුල් කරගෙන. මේ උපක්ලේශ ගැන තමයි දේශනා කරන්නේ. එතකොට කිලිටි වස්ත්‍රයට සායම් වදින්නේ නැහැ. කිලිටි වස්ත්‍රය වගේ තමයි යන්න උපමා කළේ මේ උපක්ලේශයන්ගෙන් සමන්විත වූ සිත. එතනදී උපක්ලේශ කියන්නේ මොකක්ද කියන එක ඒ උපක්ලේශ ටික මේ වත්ථූපම සූත්‍රය දේශනා කරනවා. එකින් එකට ඊළඟට පිරිසුදු වස්ත්‍රය වගේ පිරිසුදු වස්ත්‍රයට පැල්ලම් නැති පුල් නැති පිරිසුදු වස්ත්‍රයට තමයි යන්න හොඳට සායම් වදින්නේ. අන්න ඒ වගේ තමයි කියන උපක්ලේශ බහැර වූ සිත. ඒ කියන්නේ උපක්ලේශයන්ගෙන් බහැර වූ සිතම යන්න හොඳට වැඩෙන්නේ. ප්‍රභාස්වර වෙන්නේ. එතකොට අන්නේ උපක්ලේශයන්ගෙන් බහැර වූ පිරිසුදු වස්ත්‍රය වගේ වූ සිතක් ඇති කරගෙන ප්‍රභාස්වර වූ සිතක් ඇති කරගන්නා වූ ස්වභාවය තමයි මේ සූත්‍රයේ උපක්ලේශ ගැන මුල් කරගෙන අන්න දේශනා කරන්නේ. ඒකේ වත්ථූපම සූත්‍රයේ කරුණු කාරණාවන් සඳහන් වෙන්නේ.
එතකොට වත්තුපම සූත්‍රයේ දේශනා කරනවා භාගතුන් වහන්සේ උන්න අපි දැන් මේ උපක්ලේශ ටික කතා කරමු මුලින්ම. කතමෝච භික්ඛවේ චිත්තස්ස උපක්ඛලේශා. පින්වත් මහණනි මොන වගේ දෙයකින්ද සිත කිලුට වෙන්නේ? ඒක උපක්ලේශ කියන්නේ සිත කිලුට වෙන කරුණු. ඒතර උපක්ලේශ වලට උපක්ලේශ කියලා කියන්නේ ඇයි? ඒකේ තේරුම සිත කිලුට කරනවා කියලා කිව්වේ ඒක තියෙන්නේ අනංගන සූත්‍රයෙන්. මතක තියෙන්න ඕනේ මොනවද? ලාමක ආසාවන්ට අනුව ඒ සිතේ ඔහු පවත්වනවා. ලාමක ආසාවන්ට අනුව ඒ කියන්නේ තමාගේ ජීවන රටාව පැවැත්වීම. ඒ ලාමක ආසාවන්ට අනුව කටයුතු කිරීමට යාමෙන් රැස්වන්නා වූ අකුසල් වලට කියනවන්න උපක්ලේශය කියලා. ඒතරේ උපක්ලේශ වලින් කරන්නේ මොකක්ද? සිත කිලුට කරන එක. සිත කිලුට කරනවා කියන්නේ මොකද්ද? රාගය හෝ ද්වේෂය හෝ මෝහය ඇති කරන එකයි. අකුසල් කියවේ එකයි. ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් හේතුවෙන් අන්න අකුසල් තමයි ඇති. දස අකුසල්. ඒකයි ඒකට හේතුව. මොනවෙන්ද සිත කිලුට වන්නේ? චිත්තසුපක්ඛලේශා. කතමෝච භික්ඛවේ මොනවද? අභිජ්ජා විසම ලෝභ. ඔන්න පළවෙනි එක. ඔන්න ලියා ගන්න. පළවෙනි චිත්ත උපක්ලේශය මොකද්ද? අභිජ්ජා විසම ලෝභ. දැන් මේ අපි මේ කතා කරන දැන් මේ විදිහට කතා කරන උපක්ලේශ වගයක්. උපක්ලේශ ටික ඇත්තට. මේ උපක්ලේශ ටික මුල් වීමෙන් තමයි දැන් අර අනංගන සූත්‍රයේ කතා කරන්නේ. මෙහෙම වෙනවා මෙහෙම වුණා නම් හොඳයි. අනේ මෙහෙම නෑනේ. එහෙම වුණා අනංගකාර අප කිව්වේ අනංගන සූත්‍රයේ තියෙන විදිහට සාකච්ඡා කළේ. එතකොට ඒ දේවල් ඇති වෙන්න උපකාර වෙන්නේ මෙන්න මේ කරුණු කාරණා වලින් එකක්. සමහරට අභිජ්ජා විසම ලෝභය, ඊට පස්සේ ක්‍රෝධය, එක්ක නැත්තම් පලාසය, එක්ක නැත්තම් මච්චරිය, ගුණමක බව වගේ දෙයක්. එතකොට ඔන්න පළවෙනි එක. දැන් දහම්මත් පොතක් තියෙනවා නම් ඔබ ඔන්න හරි වටිනවා. දැන් මේ සූත්‍රයක පසුව හරි කියවගෙන අන්න ලියාගන්න මේ දහම්මත් පොතේ. මොකද්ද මේ සූත්‍රේ නේ? වත්තුපම සූත්‍රය. පළවෙනි චිත්තෝපක්ලේශය. සිත කිලුට කරන දේ මොකක්ද? අභිජ්ජා විසම ලෝභෝ. ඇත්තට මෙතන දෙකක් තියෙන්නේ පළවෙනි එක කිව්වට. අභිජ්ජාවත් විසම ලෝභයත් කියන එක. අභිජ්ජා කියන වචනය ඔබ අහලා ඇති භාග්‍යතුන් වහන්සේගේ අපේ ධර්මයේ. කොහෙදී? දස අකුසල් වල මොනවද? ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. තුනයි. කේලම, පරුස වචනය, බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ. එතන හතරයි. එතකොට 4යි 3යි 5යි 6යි 7යි. ඊට පස්සේ ඔන්න මොනවද? ද්වේෂය 8යි. මිත්‍යා දෘෂ්ටිය 9යි. අභිජ්ජාව 10යි. ඔන්න. අභිජ්ජාව කියලා කියන්නේ තමා සතු දේ අන් අයගේ, ඒ කියන්නේ තමා සතු දේ තමා ළඟට ගන්නටත්, අන් සතු දේ තමා සතු කරගන්න තියෙන ආසාව. අභිජ්ජාවෙන් කරන්නේ ඒක. අන් සතු දේ තමා සතු කරගන්න තිබෙන ආසාව අභිජ්ජාවෙන් කරන්නේ. තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත් එතන අභිජ්ජා කිව්වේ ඒකයි. විෂම ලෝභෝ කියලා ඇත්තට මෙතනදී විස්තර කරන්නේ අන් සතු දේ යන්න තමා සතු කරගන්න. එතකොට මේ අභිජ්ජා විෂම ලෝභ කියන එකට තියෙන වචනයක්. මෙතන දෙකක් අපි කිව්වා. අපි දැන් දෙකක් කියලා කිව්වනේ. මේ දෙක එකටයි හඳුන්වන්නේ. තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත් අභිජ්ජා. විෂම ලෝභෝ කිව්වේ අනුන් සතු දේ තමා සතු කරගන්න. අභිජ්ජා විෂම ලෝභය කිව්වේ ඒකයි. දැන් ඔන්න අපේ ජීවිතවල තියෙන දේවල්. අභිජ්ජා විෂම ලෝභය චිත්තසෝපක්ඛලේශෝ. තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත්, අන් සතු දේ තමන් සතු කර ගන්නටත් තිබෙන ලෝභකම ඇති වෙනවා. ඔන්න ඒකට කියනවා සිතට ඇතිවන කිලුටක්. ඒක අන්න උපක්ලේශයක්. ඒ තමා සතු දේ තමා සතු කර ගන්නට යාමිනුත්, අන් සතු දේ තමා සතු කර ගන්නට යාමිනුත් මොකද වෙන්නේ? එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්කම නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ මුල් වීමෙන්
දස අකුසලයේ කරා තමයි යන්නේ. අන්න උපක්ලේශ මුල් වීමෙන් දස අකුසලයේ. ඒක සිතට කිලුටක් ගන්න. උපක්ලේශ කිව්වේ ඒකයි. ඔන්න පළවෙනි එක. අවිජ්ජා විසම ලෝභ. අවිජ්ජාව සහ විසම ලෝභය පළවෙනි එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේශෝ. ව්‍යාපාදය තරහ නැත්නම් ද්වේෂය අපි කියන්නේ අන් ව්‍යාපාදේ කිව්වේ ඒකයි. පටිඝය ඒ ඔක්කොම අයිති වෙන්නේ මේකට. ව්‍යාපාදේ කියන වචන ව්‍යාපාදස චිත්තස්ස උපක්ලේශෝ. ඔන්න දෙවෙනි උපක්ලේශය. පළවෙනි එක මොකක්ද? අවිජ්ජාවත් විසම ලෝභයත්. තමා සතු දේ තමා සතුවම තියා ගන්නටත් අන් සතු දේ තමා සතු කර ගන්නටත්. එතකොට කොහොමද අකුසලින් එතන තියෙන්නේ? දැන් අන් සතු දේ තමා සතු කර ගන්න දැන් මේ අවිජ්ජා විසම ලෝභය කියන එක ඔබට විස්තර කරන්න ඕනේ නේ. ඒක හොඳට තේරෙනවනේ. ඉතින් කරන දේවල් තේරෙනවනේ. හෝනියම් කරනවා සමහරු. පේසං ගහනවා සමහරු. කේලම් කියනවා සමහරු. අන්න දැන් අවිජ්ජා විසම ලෝභයනේ කේලම කියන්නේ. ඇයි තමා අන් සතු දේ තමා සතු කරගන්න එක්ක තමන් සතු දේ තමන් සතුවම හොඳට රැකගෙන තියාගන්න. තමන්ගේ එක්ක පුටුව රැකගන්න. තව කවුරු හරි එයි කියලා බයයි. ඉතින් ඔක්කොම අවිජ්ජා විසම ලෝභයෙන් තමයි යන්නේ. මේ උපක්ලේශයන්ගෙන් ඒ අවස්ථානුරූප ඒ උපක්ලේශය එනවා. එක්කනේ දැන් තව කාගේ හරි දෙයක් තමන්ට ගන්න. ගෙයක් දොරක් ඉඩමක් කඩමක් වෙන්න පුළුවන්. අන් සතු දේ තමා සතු කරගන්න. විසම ලෝභයෙන් ඒක වෙන්නේ. ලෝභය කියන එක තියෙනවා. ඒ ලෝභය ඊට එහා ගිහිල්ලා කියන එකයි මේකයි විෂම කියලා කියන්නේ. විෂමයි. විෂම ලෝභය කියව එක. ලෝභය කියන එක දැන් අපි කිව්වොත් සසරේ ගමන් කරන පුද්ගලයෙකුට ලෝභය කියන එක තියෙනවා. ඒ ලෝභය විෂමයි. අපි කියන්නේ මිනිස්සෙක් අපි හිතන්න පුද්ගලයෙක් අතින් සතෙක් මැරෙනවා. සමහර විට පුද්ගලයෙක් අතින් අපි හිතන්නකෝ බොරුවක් කියනවා කියලා. සමහර විට බයට සමහර වෙලාවට බොරුවක් කියනවා කියලා හිතන්නකෝ. නමුත් සමහරු බලන්නකෝ ඒ බොරු කියන හැටි අපිට අදාහ ගන්න බෑ. හරි විෂමයි. මෙහෙම අර ඒකට මොකද්ද කියන්නේ සත්තයි කිය මෙහෙම ගහ ඊට පස්සේ දියුරුන් දිදී මෙහෙමයි කිය. එතකොට අපි මේ හිතන්නේ දෙයි හාමුදුරනේ මේ මිනිස්සු කොහොමද මේවා කරන්නේ? අන්න විෂමයි. බොරුව කියන එක තියෙනවා. කේලමක දැන් කොහොමද මේ මිනිස්සු මේ කටක් කරලා මෙහෙම කරන්නේ කියලා අපි අහන්නේ. ඒ කියන්නේ ඒක හරි පුදුමයි විෂමයි කියන්නේ ඒකයි. අදාහ ගන්න බෑ. ලෝභය කියලා එක තියෙනවා හරි විෂමයි. ඒකත් ඕනේ මේකත් ඕනේ අරකත් ඕනේ. ඒ කන්දත් අපේ මේ කන්දත් අපේ ඒ කන්දත් ඕනේ මේ කන්දත් ඕනේ ඒ රටත් ඕනේ මේ රටත් ඕනේ. ඒක විෂමයි. තෘප්තියක් නැහැ කියන එක අන්න ඒකයි. විෂම ලෝභය කිව්වේ ඒකයි. ලෝභය තියෙනවා ඒක විෂමයි යන්න. හරි භයානකයි අපි මේ කිව්වට. මේ ඇත්තටම අපේ හිතේ මේ උපක්ලේශය තමයි මුලින්ම ඇති වෙන්නේ පින්වත්නි. ඒ උපක්ලේශය තමයි හොද්දට දලු දාලා ගානට වැඩිලා එන්නේ. මේ විදිහට හිතන්නකෝ දැන් ඔබට තේරුම් දැන් ඊර්දිපාදයේ වඩන්නේ කොහොමද මේ? අනුන්ගේ වැටගිනි වලට, අනුන්ගේ වාහනයට, අනුන්ගේ දේවල් වලට. මෙහිම කුණුකමින් කුඹැහි වෙලා මේ විදිහට ලෝභකමින් ඉන්න මොන ඡන්ද සමාධිද? මොන විරිය සමාධිද? මොන චිත්ත සමාධිද? මොන භාවනාද? කකුල් දෙක නමාගෙන ඉන්නවා පෙවුනට ඒක භාවනාවක් වෙන්නේ නැහැ නේ. ඒ කකුල් දෙක නමාගෙන හිතන්න බැරිද මේ රැට වැටේනි ඇවිද්දවන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන් නේ. ලෝකෙට වෙන්නේ භාවනා කරනවා වගේ. නමුත් දුවන්නේ ඇතුලේ චිත්ත උපක්ලේශය. ඒ තමයි ඊට පස්සේ කය වචනේ මුල් කරගෙන ක්‍රියා කරන්නේ. ඒ අකුසලයේ, දස අකුසලයේ. හරිම භයානකයි ඒකයි. අවිජ්ජා විසම ලෝභය. චිත්තසෝපක්ලේශෝ. දෙක ව්‍යාපාදේ තරහ ද්වේෂය. ඒතර ද්වේෂයෙන් බලන්නකො තරහෙන්
අපි හිත ඉන්නේ හිට ව්‍යාපාදේ. පටිග නිමිත් හයයන සුමනසකාරේ අක්කොච්චිමං මට බැන්නේය. අවදිමං මා සතු දේ පැහැරගත්තේය. අජිනිමං අහාසිමි මාව පැරැද්දුවේය. එතකොට මේ ව්‍යාපාදින මේ පටිගේනේ ඔබ අපි පෝෂණය කර කර ඉන්නේ. මට බල්ලා කියලා බැන්න හරක කියලා කිය බැන්න කියලා. ඒ ව්‍යාපාදින අපි පෝෂණය කරන්නේ. ඒක කර අපි හිතින් ඉන්නවා. මොන්න අපි ඉන්නකොට යාළුවා හම්බ වෙනවා. යාළුවටත් කියනවා. එතකොට මේ දෙගොල්ලෝ මේක තුල බලන ඊට පස්සේ ප්ලෑන් ගහන අන්න වැඩ කරන ලස්සනට අර මනුස්සය එක්ක මරනවා. අන්න අකුසලයේ කිව්වේ ඒකයි. උපක්ලේශයෙන් වෙන්නේ අකුසලයක් කිව්වේ ඒකයි. ඒත් බලන්න පටිඝය ගැටීම කියන එක, ව්‍යාපාදය, තරහා කියන එක, ද්වේෂය කියන එක. චිත්තසෝපක්ඛලේසෝ. ඔන්න ඉතින් ජීවිතේ ඉතින් ඔන්න දමනය කරගන්න ඕන. ඒකයි පටිගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා මෛත්‍රිය. ඔන්න දමනය කරගන්න ඕන කෙනෙකුට. කරුණාව, මුදිතාව සිහි කිරීම ආදී දේවල්. පුද්ගලයෙක් බලන ලස්සන කරන හැටි. ඒතර දැන් මේ විදිහට මෛත්‍රී කරුණාව ඇත්තටම තියෙන දැන් අපි අනංගන සූත්‍රයේ අවසානයේ මතකද කිව්වා. ගරු බුහුමණිය හොය හොයා යන්න ඕනේ කියලා ඔහුට ගරු බුහුමන්න ඔහු පිටිපස්සෙන් ඔහු කරා එනවා කියලා. ඇත්තටම මෛත්‍රී යුක්ත නම් තේරෙනවනේ මෛත්‍රී යුක්තයෙක්. එතකොට එයාට කවුරුත් වඳින්නේ අත් දෙක එකතු කරලා අවංකවම. දුන්නොත් දෙයක් දෙන්නේ අවංකවම හිත පහදවගෙන. නැත්නම් අර කන්න දීපායනට දුන්නා වගේ තමයි දෙන්නේ. කන්න දීපායන බ්‍රාහ්මණයාගේ යාළුවා දෙන්නේ. ආරාමෙම ඇති අකමැත්තෙන් දෙන්නේ. ඒ වගේ තමයි ඉතින් හම්බෙන්නේ. අර බැරිකමට දෙනවා. මොකද දැන් ද්වේෂයෙන් පටිගයෙන් ඉන්න මිනිස්සෙක් ඒක හොඳට මතක තියාගන්න මේ බණට අමතරව කියන්නේ මේ කරුණ කවදාවත් තරහ කරගන්න එපා. මොකද අසත්පුරුෂයා කියන කෙනා අසත්පුරුෂයා දැනගත්තට පස්සේ අය අසත්පුරුෂයාට තියෙන්නේ මොන ධාතුවද? අසත්පුරුෂ ධාතුවනේ. එතකොට ඒ කියන්නේ එයාට ද්වේෂය ඔස්සේ ප්‍රාණඝාතයක්, හොරකමක්, බොරුවක්, කේලමක්, වැරදිකාම සේවනයක්, පරුස වචනයක්, හිස් වචනයක් කියනවා කියන එක එයාට නිකන් සිම්පල් එකක්. එයාටයි පිනපව කතාවක්, කර්මඵල කතාවක් නැහැ. ඒකේ අසත්පුරුෂයා හඳුනගෙන ඒකයි බැහැර කරන්න ඕනේ කියන්නේ. එයාට දස කුසල කර්මපත ගැන කියලා දිදී යන්න එකක් නෑ අසත්පුරුෂයාට. මරණය තුන මරුවා, වහදෙන තුන දුන්නා. එතකොට ඒට උපකාර වෙලා තියෙන්නේ අර ලාමක අකුසලයක් මේ උපක්ලේශයක්. සමහරට ඉස්සරහ යන්න නැති වුණා කියලා. සමහරට තමන්ගේ පුටුව නැති වුණා. දැන් සමහර ආයතන වල තියෙන්නේ. ඒ ආයතන වල පොඩි පොඩි තරංග තියෙනවා. ඊළඟට ලොක්ක වෙන්න ඉන්න කෙනා, ඊළඟට ඉන්න කෙනා, අරයා ඊළඟට ලොක්ක වෙන්න ඉන්න කෙනා දැන් ලොක්කට කොහොම හරි කෑමයකට වහ ටිකක් හරි දාලා දෙනනේ බලන්න. එයි Tamanට ඒ පුටුව ගන්න. හැබැයි තුන්වෙනිය මොකද කරන්නේ? අර දෙවෙනියට දෙන්න තමයි බලන්නේ. ඔය වගේ තමයි ලෝකේ ඇති. අර දැන් බලන්න අනංගන සූත්‍රයේ තිබ්බ ඒකනේ පුටුවට ආසාවෙන් ඉන්නවා කියලා. සීට් එකට ආසාවෙන් ඉන්නවා. ඉතින් කාටවත් සීට් එක නැහැ. ඕක තමයි අද ලෝකයේ දුවන්නේ. ඉතින් අවසාන වෙන්නේ මොකද? ප්‍රාණඝාතයක්. ද්වේෂයෙන්, පටිගයෙන් අරය ගැඩු පාඩු කිය මෙයාගේ දැන් මේ ඉස්සරහට තියෙන ගුණ මකන ඒවා සියල්ල. තොන්න හැටි. පටිගය. දෙවෙනි උපක්ලේශය. පළවෙනි එක අවිජ්ජා විසම ලෝභය. තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත් අන්සතු දේ තමා සතු කර ගන්නටත් ලෝභකම ඇති වෙනවා. අවිජ්ජා විසම ලෝභය කිව්වේ ඒකයි. දෙවෙනි එක ව්‍යාපාදෝ. ද්වේෂය ඇති වෙනවා. තරහ ඇති වෙනවා. ව්‍යාපාදය. චිත්තසෝපක්ඛලේශ දෙක. තුන්වෙනි එක. ක්‍රෝධෝ චිත්තසෝපක්ඛලේශ. ක්‍රෝධය ඇති වෙනවා. එතකොට මේ ක්‍රෝධය කියලා කියන්නේ ක්‍රෝධය ඇති වෙන්නේ පින්වත්නි දැන් කලින් කතා කරා මතකද ව්‍යාපාදේ කියලා. ද්වේෂය තරහ කියලා. ආනි තරහ යටපත් කරගත්තේ නැත්නම් දමනය කරගත්තේ නැත්නම් තරහ පෝෂණීය වීමේ ප්‍රතිඵලයක් විදිහට
ඊළඟට ඇතිවන හේතුව තමයි ක්‍රෝධය කියලා කියන්නේ. තරහ දැන් ක්‍රෝධයට හැරිලා කියලා තේරුම් ගන්න පුළුවන් හැටි ඒ කෝධන සූත්‍රය හරි ලස්සනට විස්තර කරනවා. අංගුත්තර නිකායේ. දැන් සමහරවිට තරහයි ක්‍රෝධයේ වෙනස සමහරවිට තේරෙන්නේ නැහැ කියන්න පුළුවන්. සමහරවිට ක්‍රෝධය ඇති වෙලත් එයා හිත ඉන්නවා තරහෙන් ඉන්නේ කියලා. තරහ නෙමෙයි, ඒ ක්‍රෝධයෙන් ඉන්නේ. ඒ ක්‍රෝධන සූත්‍රය උන හරි ලස්සනට මේ ක්‍රෝධයේ හැටි විස්තර කරනවා කොහොමද මිහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. ඔන්න ක්‍රෝධයේ හැටි මේ. දැන් මේ තරහ නෙමෙයි, තරහ පෝෂණය වෙලා ඊළඟ ස්ටෙප් එකට ඊළඟට අවස්ථාවට ඇවිල්ලා. ඔන්න ඒකට තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ඔන්න ක්‍රෝධයේ හැටි. ක්‍රෝධයේ ස්වභාවය මේ. සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වෙයි. දැන් සතුරෙක් ඉන්න බෑනේ ද්වේෂයක් නැතුව, තරහක් නැතුව. අහෝ ඒකාන්තේ මොහු විරූපී වන්නේ නම් මැනවි. එයා හිතනවා කියන මුන් කැත වෙලා යනවා නම් කොච්චර හොඳද? ඒ මක්නිසාදයට මහණෙනි සතුරෙක් සතුරෙකුගේ සිරුරේ පැහැයට සතුටු නොවේ. මේ කෝධන සූත්‍රයේ දිනුන බලන්න. සතුරෙක් සතුරෙකුගේ සිරුරේ පැහැයට කැමතුනේ විජය කුමාරතුංගගේ බලන්නක මූණටමනේ තියලා තිබ්බේ කියන්නේ. ලස්සන නිසා. අපි නම් ඒ කාලෙ ඉපදිලා නැහැ. අපේ අම්මලා හැම අපිට කියලා තිබ්බේ. ඒතර ඔහුට සතුරුවයි ඉඳලා තියෙනවා. දැන් බලන්නකො සමහර අය ද්වේෂයෙන් මරුවම එනගෙන එක පිහියනුමක් නෙමෙයි අනින්නේ රූපෙට. ඒ කයට. සමහර අය කියන උඹ පෙති ගහලා දාලා යනවා කියලා. ආසම නැහැ. ඔහුගේ රූපයට කැමති නොවේ. සමහරු කියන්නේ දැන් ඇසිඩ් ගහන්නේ විරූපී වෙන්න කියලා ද්වේෂයෙන් ඒ තරහෙන් ක්‍රෝධයෙන් ගහන්නේ. විරූපී වෙන්න. ඒ සමහරු කියන්නේ මට මූ මරන්න එපා මූ ජීවත් වෙලා ඉන්නකොට විඳ වින්න බලන්න ආසයි කියලා. ගහපන් ඒ නිසා ඇසිඩ් කියලා කියන්නේ මූණටම. එතකොට අන්න ගිහිල්ලා මූණට ගහ. එතකොට අරය විරූපී වෙලා කැත වෙලා අර තිබ්බ ලස්සන නැති වෙලා ඒ වෙනකොට අරයට හරි සතුටුයි. ඔහුට ඔහොම මදි කියලා. ඊට පස්සේ කියන්නේ අන්න ඒක ක්‍රෝධය කියන්නේ අග මිහිරි මුල හලාහල විස. මුල තියෙන්නේ හලාහල විස. මුලෙන් ගන්න විස. අර මිහිරි අග තමයි අරයට අර විපත උනාට පස්සේ සතුටු වෙන්නේ. ඒ ක්‍රෝධය හැටි යන්නේ ඒකයි මේ කියන්නේ. විරූපී වන්නේ නම් මැනවි. ඒ මක්නිසාදයට මහණෙනි සතුරෙක් සතුරෙකුගේ සිරුර පැහැයෙන් සතුටු නොවේ. මහණෙනි මේ පුද්ගලයා වනායි ක්‍රෝධ කරන්නේ ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වෙයි. ඔන්න ක්‍රෝධය හැටි. අන්න බලන්න. එතකොට ඔන්න මේ මිනිස්සු නැති වේවා පැහැ කියලා හිතන්නේ ඇයි ක්‍රෝධය හැටි. එතකොට අන්න තරහ වැඩිපුර වෙilla. ඔන්න ක්‍රෝධයේ තේරුම් ගන්න එක හැටියක්. විරූපී බව කැමති වෙනවා. ඊළඟට දෙවෙනි එක හිතනවා කියනවා. මහණෙනි මෙහිලා සතුරෙක් තම සතුරාගෙන මෙමුදු දෙයක් කැමති වෙයි. අහෝ ඒකාන්තයේ ඒගොල්ලෝ නම් මොහු නම් දුකසේ නින්ද යන්නේ නම් මැනවි. දැන් අපිත් ඔය දැන් තරහින් ඉන්නකොට තරහ හේතු වෙලා සමහර ඒ තමන්ගේ සතුරට බයිනේ. අපිට නින්ද නම් යන්න එපා. බලන්න මේ කොහොමද නිදාග කියනවනේ බලන්න. මේ දේශනාව තුල ලස්සනට තියෙන හැටි. සතුරගේ දුකසේ නිදීම තමයි සතපීම තමයි ඔහු කැමති වන්නේ කියනවා. ක්‍රෝධය හැටි ඕනේ. දැන් ඒ වචනෙම අපේ ඒ මේ කියන ධර්මයේ තියෙන මේ කතා මේ වචන පද ටිකම මේ වචනාර්ථ ටිකම මේ වචනයම මේ වාක්‍යයම ඒ ක්‍රෝධය ඇති වුණාට පස්සේ ද්වේෂය ඇති වෙලා ක්‍රෝධය වැඩි වුණාට පස්සේ කටින් මෙන්නේ උඹලා නිින්ද යන්න නම් එපා කියලා. එන්න හතම ගහපන් කී ඔය ඇහෙන්නේ අපිට කියනවා. ක්‍රෝධය. උඹලා මේවා කරලා නිදා ගන්න නෙමෙයි ගන්න කියන්නේ. ඔන්න බලන්න ජීවිතේක හැටි. දුකසේ සැතපීම කැමති වෙයි. ඒට හේතු වෙයි කියන ඒ පුද්ගලයා ක්‍රෝධ කරන්නේ ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ ක්‍රෝධයෙන් විලිය ගිය සිත් ඇත්තේ වෙයි. බලන්න. ඊළඟ එක ඔන්න ක්‍රෝධයේ හැටි. මේ උපක්ලේශයේ තේරුම් ගන්න ඔන්න ස්වභාවයක්. ඉතින් මේ එනකොටම අන්න තේරුම් අරගෙන මෛත්‍රියේ සිහි කරමින් අන්න හිත දමනය කර ගන්න ඕනේ. නැත්තම් ඉතින්
ඡන්දචිත්ත විමර්ශන අහලකවත් නෑ ඉතින්. මහණෙනි මෙහිලා සතුරෙක් තම සතුරාගෙන මෙබඳු දෙයක් කැමති වෙයි. අවෝ ඒකාන්තෙම මොහු දියුණුවට හේතු වන කරුණු නොගන්නේ නම් මැනවි. ඒ මක්නේ සතුරෙකුගේ දියුණුවට සතුටු නොවේ. දියුණුවට සතුටු වෙන්නේ නෑ යා. දියුණු වෙන කරුණු දැක්කම යා සතුටු වෙන්නේ. ඔන්න ළමයෙක් ඉගෙන ගන්නවා. එතකොට ඉගෙනීම පැත්තෙන් දියුණු වෙගෙන දැන් මේ අර්බුද කියන්නේ ගුරුවරු කැමති නෑනේ. අද සමහර අද වර්තමානයේ සමහර ගුරුවරු කැමති නෑ තමන්ගේ ළමයෙක් ඉගෙන ගන්නවට. ගුරුවරුලු හරි පුදුමයි. දැන් අපිට උගන්වපු ගුරුවරු නම් අපිට ගැහුවේ ඉගෙන ගන්නලා කියලානේ. සමහර ගුරුවරු එහෙම නේ ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි ඔය එහෙම නෑ. කැමති නෑ. දෙමව්පියෝ සමහර ඉන්නවනේ. ඔය ආරංචි වෙන මිනිස්සු වෙලා කතා කරනකොට කතා කරන්නේ. සමහර දෙමව්පියෝ ඉන්නවා. ළමයා දිනුනට කැමති නෑ. මේ වදාපු අම්මයි තාත්තයි. අපු මේ ලෝකේ හරි පුදුම ඒක හිතා ගන්න බෑ කියන්නේ. දිනුනම කැමති නෑ. ක්‍රෝධයක බලන්නකො හැටි. මේ වර්තමාන උදාහරණ කොච්චර අනතුරක්ද මේ සසරේ මේ මනුස්ස ජීවිතයක තවත් එන්න ඉතින් මෙහෙ හිතනවා නම් ඉතින් ඒ තරම් ගොංකම් ආය මනුස්ස ලෝකෙින් හිතනවා නම් මේ ඇත්තටම මනුස්ස ලෝක ගැන කල්පනා කරන්නේ දැන් ධර්මයේ මම මේ අයින් කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. ධර්මයේ අයින් කරනවා එකක් නෙමෙයි. ඇත්තටම මනුස්ස ලෝකේ මේ අපිට වෙච්ච ප්‍රශ්න, ඔබට වෙච්ච ප්‍රශ්න ගැන හිතුවොත් මේ අපි වටපිටාවේ ඉන්න අයගෙන් වෙන දේවල් ගැන හිතුවොත් ඒගොල්ලෝ අපිට දාන අපි මේ පාඩුවේ බත් ටිකක් කාලා පාඩුවේ හිටියත් මේ වෙන අනතුරු අපිට කරන අනතුරු දිහා දැක්කහම බැලුවොත් ඒ ටික ඇති මිනිස්සෙකුට මනුස්ස ලෝක ගැන ඇත්තටම නොනැත්තෙකුට කලකිරෙන්නේ. අමුතුවෙන් ධර්මයේ සිහි කරන්න ඕනේ. මනුස්ස ලෝකේ පිළිකුල අමුතුවෙන් ධර්මයේ පැත්තෙන් හිතන් මේ වෙන වර්තමාන රටා ගැන හිතුව ඇත්තටම තිත්ත වෙනවා. එන්න නෙමෙයි බලන්නවත් දෙන්නේ. ආන්නේ එකයි. ඒ තරම් මේ මනුස්ස ලෝකේ බාහන ක්‍රෝධය හැටි. නෝකය අනතුරු පින්වත්නි. ඒ නිසා මේ දේවල් දුරු කරගන්න මේ දේවල් වලට ආස කරන්න එපා. ඉතින් ඔන්න ඕකයි මේ උපක්ලේශයන්ට හිත දිව්වොත් යට වුණොත් ඉතින් නතර වෙන්නේ দমনය කරගත්තේ නැත්නම් දස අකුසල් වලින් එක්කින් තමයි. මොකයි මේ උපක්ලේශ වල අනතුර. මොකයි? දියුණුව කැමති වෙන්නේ නැහැ කියනවා. ක්‍රෝධය හැටි. ඔන්න ඊළඟ එක. මහණෙනි මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙහෙම දෙයක් කැමති වෙනවා කියනවා. තමන්ගේ සතුරා භෝග සම්පත් නොලබන්නේ නම් මැනවි. බලන්න. දැන් සමහර වෙගේ ඒ භෝග සම්පත් ගිනි තියලා විනාශ කරලා දාන්නේ. කණ්ඩවත් දෙන්න හොඳ නැහැ මොන්ට කියලා කියන්නේ. භෝග සම්පත් කිසිම දෙයක් ලැබෙන්න හොඳ නැහැ. තම සම්පත් ඔක්කොම විනාශ කරනවා. මොන සතුරුන් ඒ ස්වභාවය භෝග සම්පත් ඔහු සතුටින් භුක්ති විඳිනවට කැමති නැහැ. ගේ දොර ඉඩ කටන් යාන වාහන කෑම බීම ඔක්කොම ඒ භෝග සම්පත් වලට නෙයි තියෙන්නේ. ඒවට ආස කරන්නේ. ඒකෙන් කියන්නේ සතුටු වෙන්න බෑ. ඒ ක්‍රෝධයක බලන් තියෙන භයානකකම. සමහරවිට මෙලෝ වැරද්දක් කරලා නැහැ. භෝග සම්පත් වලින් දියුණු වෙවි යනකොට එයාට ඉවසන්න බෑ. මොකද කියන්නේ අනේ සීනිගම ගිහිල්ලා හුනියම් කරනවා. එක්කෝ කන බත් එකට මොන හරි දාලා බත් මුලක් අනේ නංගියේ මල්ලියේ කියලා අනේ කන්න අපේ ගෙදර හැදුවේ කියලා පොළොස් සම්බුලක් හදන් යනවා දෙන්නේ වහ දාලා. අපි හිතන්නේ අනේ අසල්වාසීන් කියලා අනේ ආදරේට දෙන්නේ කියලා. දීලා තියෙන්නේ නැති වෙලා යන්නේ. තුගොමුක ආද මිනිසයා නම් අද ඉන්න මනුස්සතානන් රජු විශ්වාසනම් කරන්න එපා. මේ සතා ලේසි සතෙක් නෙමෙයි අද සත්තු. අද ඉන්න කාලේ මනුස්සතා. හරිම භයානකයි.
පොලිස් සම්බුල අරන් තමයි එන්නේ. දාලා තියෙන්නේ බඩුව ඇතුලේ. මං ගියේ මල්ලියේ කන්න කියලා දෙනවා. කෑව තමයි. දෙයියන්ගේ හාල් කැවුනා වගේ තමයි ඊට පස්සේ ඉන්න වෙන්නේ. ආන් ඒකයි. ක්‍රෝධේ හැටියේ. ඒක ඉවස ගන්න බෑ යාට. ඉතින් ඒ දැන් ඒ ඇයි එහෙම කරන්නේ? පොලිස් සම්බුලට වහදාලා දෙන්නේ ඇයි? දැන් එහෙම මොකක් හරි කරලා දෙන්නේ ඇයි? දැන් ඒ හිත ඒ බලනකොට එහෙම දෙන පුද්ගලයා කියන්නේ ගොඩාක් දුර්වල. එතකොට ඒ දුර්වල හිතට අන්න ඒක කොහෙද ඡන්ද චිත්‍ර විමර්ශය. ආන්න ඒක උපක්ලේශ බැහැර කරන්න ඕනේ කියන්නේ. නෝකයි. පස්වෙනි එක කෝධන සූත්‍රය ඒ තමයි කියනවා. ඔහුගේ කීර්තිය සහ පරිවාර සම්පත් ලැබෙනවට අන්න කැමැති කියනවා. ඕන කවුරු හරි කියනවා කීර්තිය අපි යාට මෙහෙම දෙයක් එයා දැන් හරි හොඳයි. එයා හොඳ කෙනෙක්. ඕන මිනිස්සෙක් අතින් වැරදි වෙන්න පුළුවන් හලෝ. නමුත් දැන් එයා හොඳයි. එයාට අපි මෙහෙම එයාට දැන් එයාට පිරිසක් ඉන්නවා. එයා ලස්සනට වැඩ කටයුතු ටික කරගෙන යනවා. එයා හරි ෂෝක් කියලා කියපුවම අන්න කියනවා මොකද්ද? මම නෙදන්නේ ඔය කිව්වට මෙන්න මෙහෙම ආන් එනවා. අර ඇතුලින් සතා. මනුසතාගේ සතා එනවන්නේ එළියට. ඕන්න එහෙම සතා ඒකයි අද විශ්වාස කරන්න එපා කියන්නේ. ඒ ක්‍රෝධයෙන් එනදී ඔහුගේ කීර්තිය පරිවාරයේ සම්පත දැකලා ඉවසන්න බෑ මෙහි. හරි අමාරුයි. ඒක හරි භයානකයි කියලා කියන්නේ. ඊළඟ එක තමයි ඔහු හිතනවා කියනවා. ඔහුගේ අනේ ඔහුට මිතුරන් ඇත්තෙකු නොවන්නේ නම් කොච්චර හොඳද කියලා හිතනවා කියනවා. ඔන්න සමහර අයට තියෙනවනේ සමහර අයට මිනිස්සු හරියට හිතවත් වෙනවා. එයා ගිහිල්ලා මේ අනේ මාත් එක්ක අලෝ හිතවත් වෙන්නකෝ කියලා කියනව නෙමෙයි. එයාට එයාගේ කතා කරන ශෛලියෙන් හෝ එයාගේ අවංකභාවය නිසා හෝ නිහතමානීකම නිසා හෝ ගුණයකට මිනිස්සු පැහැදිලා එයාට එකතු වෙනවා. එයාට මිතුරු පරිවාරයක් හම්බෙනවා. දැන් මිතුරන් ලැබීමට කුමක්ද දී යුත්තේ කියලා ආලවක සූත්‍රය අහන්නේ ආලවකයක් සෑ මොකද්ද? මිතුරන් ලැබීමට කැමති කෙනා දී යුතිය දැන් දන් හැම මන. මිතුරන් ලබනා කෙනා දී යුතිය දන් හැම මන. ඒතර දානේ විපාකයක් විදිහට එයාට මිතුරන් ලැබෙනවා. එතකොට ඒකට අන්න ඒක බලන් ඉඳලා මෙයාට අන්න තරහ මොකක් හරි එන්න මෙයාට මොකක් හරි අවුලක්. ඉවසන්න බෑ. කතා කරන වැඩි එකේ ඔතන කතා කරන්න එපා ගියේ අතෙන්ට යන්න ගියේ එතන එපා ගියේ මෙතෙන්ට එපා ගියේ ගැලපෙන්නේ නැහැ ගියේ අරක නැහැ ගියේ මේක නැහැ ගියේ බලන්න මේ ඇතුලේ එතකොට පේන්නේ අපිට යහපතක යොදවනවා වගේ හද නමුත් ඒ පුද්ගලයාගේ ඇතුලේ දුවන්නේ හලහල විස යන්නේ ඒක ක්‍රෝධයේ හැටි මේ කතා කරනවා සමහරට යාළුවෙක් ඔයාගේ අර අසවලාකෝ මේ අනේ මට හදිසි පණවිඩයක් කියන්න ඕනේ දැනගන්න ඉන්නවද කියලා ඔන්න ෆෝන් එක උස්සන්නේ අකමැති කෙනා. ඔබ හැමතු දුරකථනයේ ප්‍රතිචාරයක් නැමැති කියලා එයාම තියෙනවා. ඉතින් ඔය වගේ මිනිස්සු ඉන්නේ අද. පසුවම තන්න කියලා. ඉතින් මේ අන්න එයාගේ ඒ පරිවාර සම්පත්තිය මිතුරන් දකින්න අකමැති බලන්න සිතක තියෙන භයානකම් මේ. එතකොට මේ ලාමක සිතට දැන් තේරෙනවනේ මේ දේවල් බැහැර කරන්න නැතුව හිතන්න කිසිසේත්ම බෑ කියන්නේ ඒකයි. මේ ඉරිදි පාදයන් දියුණු කරගන්න. ලං වෙන්නවත් බෑ. පාද තියා මුකුත් නැහැ. ඊට පස්සේ ඔහු හිතනවා කියනවා ඔන්න බලන්න. කයඹදී මරණින් මතු අපාය දුක්ගති විනිපාත නමුන් නිරේ උපදිනු නමුන් හොඳයි කියලා හිතන. සමහරු කියන්නේ තරහ වැඩි වුණාම තමතර කිසි ශ්‍රද්ධාවක් නැහැ. තමතර කිසි ගෞරවයක් නැහැ. ඔය වගේ ඔයාලට මේ දැන් හරි ධර්ම කාරණා විස්තර කරලා අනේ මේ පිනපව ගැන කියලා දෙනවා වගේ කියලා හිතන්නේ. නිරේ තමයි උපදින්න වෙන්නේ සතර පාය බිය කියලා දෙනවා කියලා හිතන්නේ. ක්‍රෝධයෙන් කියන්නේ මේ. ද්වේෂයෙන් කියන්නේ මේ. ත්‍රාන්නේ එකයි. ඒකයි මේ ඒකයි උපක්ලේශ කියන කරුණු හිතින් දැක ප්‍රඥාවෙන් දැක දුරු කරන්න තියෙනවා කියලා කිව්වේ. ත්‍රුණුයි මේ ටික හොඳට තේරුම් ගන්න. දැන් ඔය අපි කතා කරේ උපක්ලේශ වත්තුම සූත්‍රයෙන් උපක්ලේශ තුනක් ගැන. ඒතර කෝධන සූත්‍රය ওই විදිහට දෙන ක්‍රෝධය තේරුම් ගන්න. පළවෙනි එක වුණ අවිජ්ජා විසම ලෝභය. ඒ කියේ මොකද්ද? තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත් අන් සතු දේ
තමා සතු කරගන්නත් තියෙන ලෝභය. ව්‍යාපාදෝ චිත්තසුපක්ඛලේසෝ. තරහ දේශේ ව්‍යාපාදයේ ගැටීම අනුපක්ඛලේශය. දෙවෙනි එක. ක්‍රෝධෝ චිත්තසුපක්ඛලේසෝ. ක්‍රෝධය යන්නේ. දැන් උන ක්‍රෝධයේ තේරුම් ගන්න කිව්වා. චිත්තසුපක්ඛලේශ කෝධන සූත්‍රය අනුසාරයි. ඒතර මෙන්න උපක්ඛලේශ බහැර කරගෙන තව ඉස්සරහට තියෙන උපනාහෝ මක්ඛෝ පලාසෝ ඉච්ඡා මච්චරියෝ මායා සාඨේයෝ තම්බෝ සාරම්භෝ මානෝ අතිමානෝ මදෝ පමාදෝ විදිහට හරි ලස්සනට විස්තර වෙන උපක්ඛලේශ ටික. අපි ඒ ටිකත් කතා කරමු. ඒ නිසා මේ උපක්ඛලේශ බහැර කරමින් ඔබ අප හැම දිනකට මේ 이르දිපාදයන් දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. හැම දිනකටම තිරුවන් සරණයි. 이르දිපාද භාවනා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පානදුර මාළමුල්ල කුරුඳුවත්ත අංක 23 නිවසේ පදිංචි පින්වත් ප්‍රිම්රෝස් ලොකුවිතානගේ මහත්මිය විසින් 2017 නොවැම්බර් මාස 20 වන දින මිය පරලොව ගිය ලොකුවිතානගේ තිලකරත්න පියාණන්ගේ 81 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන තමයි අද මේ පින්කම සිදු කරනු ලබන්නේ. රැස් කරගත් සීල පින අපි අනුමෝදන් කරමු පින් කැමැති සීල දෙවිවරුන්ට. සක්දේව රජුන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙව්මාරදුරුවන් ප්‍රධාන සීල දෙවිවරුන්ට, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් දරු සීල සෙන්පති දෙවිවරුන්ටත් මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා සීල දෙවියෝ, සුමන සමන් දෙවිවරුන් දුන්නු පුළුවන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානානම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බල සීල දෙවියන් බඹලෝ වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව්පකාර ඔබ අප සීල දිනාටමත් දායකත්වයේ දරන්නා වූ පානදුර මාළමුල්ල කුරුඳුවත් අංක 23 නිවසේ පදිංචි පින්වත් ප්‍රිම්රෝස් ලොකුවිතානගේ මෑණියන් ඇතුළේ පවුලේ හැම දිනාටමත් සීල ආරක්ෂා රැකවරණය සලසා දෙත්වා. දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් නමින් මිය පරලොව යන්ට යෙදුන ලොකුවිතානගේ තිලකරත්න තම පියාණන්ට ඒ වගේම ඒ නම් සඳහන් කළ නොකළ මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් නැත්නම් ඔබ අප හැමදෙනා නමින්ද ඒ සිළු ඥාතීන්ද මේ පින් අනුමෝදන්න ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. මේ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් සුජීව සිටින ලලිතා තිලකරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මනෝරි ලොකුවිතානගේ, ශිරෝමි ලොකුවිතානගේ, දුලිප් ලොකුවිතානගේ යන සහෝදර සහෝදරියන්ට, ඒ වගේම ඔදිල ජයවිහා නත කෝරාල, හස්නා වින්සදී යත කෝරාල, ඉනුක ලොකුවිතාන, සනුක ලොකුවිතාන යන දූදරුවන්ට, ඒ වගේම දායකත්වයේ දරූ පානදුර මාළමුල්ල කුරුඳුවත් අංක 23 නිවසේ පදිංචි පින්වත් ප්‍රිම්රෝස් ලොකුවිතානගේ මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්නේ සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කරන කිහින සිතන පතන සියලු ධර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා බිදූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නැත්නම් හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් බාධා කරදරයකින් තොරව සුවසේ ජීවිතයට පින්දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. අප ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතුර ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන, නන්නයිරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දෙනාටත් මේ පින් අනුමෝදන්නේ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධර්මික කිතුම් පෙතුම්
රැකී රක්ෂා, වෙළඳාම්, ගොවිතැන්පත්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතෙන් හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ පින් දහම් රැස් කරගෙන පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.